සුබදැසනක් ප්‍රාර්ථනා කරනවා. සිකුරාදා පියවබිලේ නොබත් සමග පොරා දෙකකට ආසන්න කාලයක් බොහොම ආදරෙන් රැඳෙන්න හිතාගෙන තමයි ඔන්න අද දවසේදීත් ඇවිල්ලා ඉන්නේ. මේ හොරා දෙක ඔබේ ජීවිතේට බොහොම වැදගත් වෙන දේවල් රාශියක් අපි එකතු කරන්න සූදානම්ින් ඉන්නවා. කතාවක් තියෙනවා ජීවිතේ හුඟක් අවස්ථාවලදී අපි යම් යම් පුද්ගලයන් මත රැඳෙන එක බොහොම අඩු කරන්න ඕනේ. යැපෙන එක බොහොම අඩු කරන්න ඕනේ. මොකද සමහර වෙලාවට හුඟක් තැන්වලදී අඳුරේදී අපිව හෙවණැල්ල පවා අතහැරලා දාලා යනවා. ඒ තරමටම හුඟක් දෙනෙක් මත අපි යැපෙන එක නවත්තලා අපිට අපිම වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් අන්න එතකොට ඔබේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ විශ්වාසයේ පණිවිඩයත් එක්ක අද දවසේදීත් සිකුරාදා පියුම්විලේ පුරා හොරා දෙකක් බොහොම ආදරෙන් රැඳෙන්න හිතාගෙන තමයි අපි මේ ඇවිත් ඉන්නේ. විශ්වාසය ගැන කතා කරනකොට ඔබ ඔබේ ජීවිතය පිළිබඳව විශ්වාසයෙන් තියාගන්න ඕන කාලයක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ විශ්වාසයේ බොහොමත්ම හොඳ විදිහකට එකතු කරගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා නම් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් එක්ක ජීවිතය ඉස්සරහට යන්න කියන කාරණේ අද දවසේදීත් අපි ඔබට කියන්න ඕනේ. මොකද එළඹෙන්න තියෙන සතියන්තයක්. සතියන්තය තුළ ඔබ සුපරීක්ෂාකාරීව පරීක්ෂාකාරීව සුවෙන් ඉන්නට ඕනේ. ඒ නිසා නිරෝගීත්වය කියන කාරණේ බොහොම වැදගත් නිසා ඔබට යලි යලිත් මතක් කරන්නේ ඔබ ගැන වගේම ඔබේ ආදරණියන් ගැන බොහොම ආදරෙන් හිතන්න කියන කාරණේ. ඉතින් මේ කාරණේ මේ විදිහට ඔබට මතක් කරන අතරතුරේදී අද මොනවද ජීවිතයට එකතු කරගන්න තියෙන්නේ සිකුරාදා පියුම්විලේ කියලා ඔබට කියන්න තමයි මේ සූදානම් වෙන්නේ. සුබදවස් විශේෂාංගය සුපුරුදු විදිහටම සුබදවස් විශේෂාංගයෙන් ඔබේ ග්‍රහචාරයට අනුව කොහොමද ඔබේ අනාගත ලියවිලා තියෙන්නේ කියන කාරණේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අද වැඩි වශයෙන් කේන්ද්‍රීය ග්‍රහ පිහිටීම සම්බන්ධයෙන් තමයි අපි ඔබව දැනුවත් කරන්නේ. ඒ වගේම අපි ඔබව ඊළඟට අරගෙන යන සූදානම් ඉන්නේ සුවර්ණ විශේෂාංගයට. ඒ තමයි දේශීය වෛද්‍ය වේදිකාවත් එක්ක හෙළ වෙදකමත් එක්ක කොහොමද ඔබේ ශරීර සෞඛ්‍යයට බලපාන්නේ? ඒ වගේම කොහොමද මේ බෙහෙත් මේ රහස් වට්ටෝරු ඔබට එකතු කරන්න කියන කාරණේ මතක් කරන්න සූදානම්. අද වැඩි වශයෙන් අපි කතා බහ කරන්න සූදානම් සුවර්ණ විශේෂාංගය තුළින් මල පහ පිටවීමේදී ඇතිවන වේදනාකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරන්න සූදානම් ඉන්නේ. ඉන්නතර අපි අපේ අවසන් විශේෂාංගයට ඔබ වරගෙන යනවා. ඒ තමයි හැඩරු විශේෂාංගය. ඔබේ දීර්ඝව එහෙම නැත්නම් දීර්ඝ කාලීනව ඔබට බලපාලා තියෙන හිසකෙස් සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් නිවැරදි උත්තර නිවැරදි පිළිතුරු කොහොමද ලබා ගන්න? මේ දේවල් ශක්තිමත් කරගන්නේ පෝෂණයෙන් යුතු කෙස් කලඹකට කොහොමද ඔබේ පෝෂණය ලබා ගන්න කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා බහ කරන්න සූදානම් ඉන්නවා. මේ විදිහට තමයි සිකුරාදා පියුම්විල අපේ පෙළගැස්ම අපි ඔබට කියන්නේ. එහෙනම් මේ හැම දෙයක්ම අද කතා කරන්න තියෙන පුරා හොරා දෙකකටත් ආසන්න කාලයක් බොහොම ආදරෙන් අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරමින් මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ සුබ දවස් විශේෂාංගය. සුබ දවස් විශේෂාංගය. සුබ දවස් විශේෂාංගයෙන් ඔබ දන්නවා ඔබේ ග්‍රහචාරය, ඔබේ කේන්ද්‍ර පරීක්ෂාව මේ හැම දෙයක්ම සිදු කරගන්න සුබ වෙලාවනේ මේ විදිහට යොදාගන්නේ. අද සුබ දවස් විශේෂාංගයට අපි පුරා පැයකටත් ආසන්න කාලයක් වෙන් කරලා තියෙනවා. මොකද ඒ තරමටම ඔබේ කේන්ද්‍රයට අනුව ඔබේ අනාගතය කොහොමද සුබ වෙන්නේ? ඔබ කොයිතරම් දුරට ශක්තිමත් ජීවිතය ඉස්සරහට යන්න ඕනේද කියන කාරණේ කතා බහ කරන්න අදත් සුබ දවස් විශේෂාංගය සූදානම්ින් ඉන්නවා. අද අපි වැඩි දුරට කතා කරන්න සූදානම්ින් ඉන්නවා ඔබේ කේන්ද්‍රයට අනුව ඔබේ ග්‍රහ පිහිටීම කොහොමද සහ ඉතුරුෙන් ඔබේ අනාගතේ ශක්තිමත් වෙන්නේ කොහොමද? ඒ වගේම ඔබට වැළඳන රෝගකාරක තත්ත්වයන් තුලින් කොහොමද ඔබ සුවයක් ලබා ගන්නේ ජ්‍යොතිෂයට අනුව කියන කාරණේ සම්බන්ධයෙන් අද කතා බහ කරන්න සූදානම් ඉන්නවා. ඉතින් මේ ගැන කතා බහ කරන්නට අපි බොහොමත්ම ගෞරවයෙන් යුතුව මෙදිරියට ආරාධනා කළා ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ප්‍රසාදිනී නර්මදා මහත්මියට. අයිබෝවන්. අයිබෝවන් සුබ දැසනක්. අපිට කතා කරන්න බොහෝ දේ තියෙනවා. මොකද මේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම කියන කාරණේ ගත්තට පස්සේ අපිට දීර්ඝ කාලීනව කතා කරන්න තියෙන මාතෘකාවක්. අපි මුලින්ම ප්‍රවේශයක් ලබා ගමු ජ්‍යොතිෂතුමනි. දැන් අපි කතා කරනකොට කේන්ද්‍රය තුල ග්‍රහ පිහිටීම සුභාසුභ විදියට අපිට ඕනෑ තරම් යෙදෙන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ සුභාසුභ විදියට යෙදීම කොයි විදියටද සිද්ධ වෙන්නේ කියලා අපි එතනින්ම ප්‍රවේශය ලබා ගමු. දැන් කෙනෙකුගේ කේන්ද්‍රය සටහනක් ගත්තාම මේ ග්‍රහචාරය නැත්නම් අපි කියනවා ඒකේ ග්‍රහ පිහිටීම් කියලා. මේ ග්‍රහ පිහිටීම් ටික බහුල වශයෙන් ඉතින් කොටු කේන්ද්‍රයක් කොටු 12 තුල අන්තර්ගත වෙනවා. අපි ඊට වඩා අද්විතීය ක්‍රමයක් භාවිතා කරනවා භව කේන්ද්‍රය කියලා. මේ භව කේන්ද්‍රය අපි ඒ ටික ගණනය කරන්නේ භාවයන් විදිහට. එතකොට මේ භාවයන් තුල ග්‍රහයන් තැන්පත් වීම හරහා කෙනෙකුගේ ජීවිතයේ
සන්දිස්ථාන නැත්තම් ඒ පුද්ගලයාගේ ජයනේ ගමන් රටාව එයා වැඩ කරන්නේ කොහොමද? එයාගේ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? එතකොට සමාජයට වෙන්නේ යහපතක්ද? සමාජයට වෙන්නේ අයහපතක්ද? ඒ සියලුම කරුණු කාරණා අන්තර්ගත වෙනවා ඔය කේන්ද්‍ර සටහනේ. එතකොට ඒක නිර්මාණය වෙන්නේ කොහොමද? හැම කෙනෙක්ම මේ ලෝකයට උත්පත්තිය ලබන්නා වූ මොහොතේ නැගෙනහිර සිතිජයේ තිබ්බා වූ ග්‍රහ චක්‍රය තමයි ඔය කේන්ද්‍ර සටහන කියලා අපි පොදුවේ සලකන්නේ. එතකොට එක්කෙනාගෙන් එක්කෙනාට මේක වෙනස් වෙන්නේ තමන් අරගෙන ආපු කුසල කර්ම අකුසල කර්ම ඔක්කොම සංසන්දනය කරාම. දැන් අපි කතාවට කියන්නේ මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ කියලා. එතකොට මේ සුවඳවත් වූ මිනිසාගේ කල්කිරියාවේ තියෙන සුවඳවත් භාවය, වැඩපිළිවෙලේ තියෙන සුවඳවත් භාවය, සමාජයත් එක්ක මුහු වීමේදී තියෙන ඒ හැකියාව අන් අය එක්ක යම් යම් දේවල් බෙදා හදාගන්නේ කොහොමද? ඇත්තටම පිරිපුන් මනුස්සයෙක්ද නැද්ද කියන කාරණා මේ සියල්ලක්ම කේන්ද්‍ර සටහන තුල අන්තර්ගත වෙනවා. සහ පොදුවේ ගත්තාම ඕනිම කෙනෙක් දැන් අපිට අපේ පියුම්බිලත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙන්න ගොඩක් අය අහන්නේ මගේ රැකියාව කොහොමද, මගේ විවාහය කොහොමද, මට රට යන්න පුළුවන්ද? ওই වගේ ප්‍රායෝගික කාරණා ජීවිතේට වැදගත් වෙන කාරණා ඔන්න ඔය පැතිකඩවන් හැම එකක්මත් කේන්ද්‍ර සටහන තුල අන්තර්ගත වෙනවා. ඒතකොට දැන් ඕක නොදැන කෙනෙක් තමන්ගේ කටයුතු කරන්න යෑම තුල තමන්ගේ කටයුතු වල ජයනේ අර බාධාවක් ඇති වෙන්නේ. ඒතකොට දැන් කෙනෙකුගේ රැකියා ශාස්ත්‍රයේ ලියවිලා තියෙන විදිහට වඩා එහා දෙයක් කරන්න යනවා. නැත්නම් ඒට හාත්පසින් වෙනස් දෙයක් කරා යොමු වෙනවා. එතකොට වෙන්නේ තමන්ට මාර්ගය එක පැත්තකින් ලියවිලා තියෙනවා. නමුත් යන්න හදන්නේ වෙන පාරක හින්දා එතනේ ගමනේ පසුගාමී තත්වයක් ඇති වෙනවා. දැන් උතන තියෙන ප්‍රශ්නේ කියන්නේ දැන් දෙමව්පියන් අපිට දෙන බලාපොරොත්තුවක්. එතකොට ඒ බලාපොරොත්තුව හොයාගෙන රැකියාව හෝ ඒ රැකියා ස්ථානයේ හොයාගෙන අපි යනවා. ඊට පස්සේ සමහර විට දෙමව්පියන් ලබා දෙන බලාපොරොත්තුව හෝ අපි බලාපොරොත්තු වෙන දේ කිසිවක් නෙවෙයි අවසානයේදී සිද්ධ වෙන්නේ. ග්‍රහචාරයට අනුව සිද්ධ වෙන දේ. අපි ඒවා ඕනතරම් දැකලා තියෙනවා. ඔව් සහ ඒ වගේ අත්දැකීමක් මට හරියට හම්බ වෙලා තියෙනවා ජයනේ. මේ සමහර විට ඒ අයට හැබෑ කරගන්න බැරි වෙච්ච හීන පසුපස්සේ දරුවන් යොමු කරන ස්වභාවය තියෙනවා. එතකොට ඒ ළමයි උත්පත්තියෙන් අරන් ඇවිත් තියෙන කුසලතාවයක් තියෙනවා. මොකක්කෝ ඒක පෙර ජන්මයෙන් එන කුසලතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanගේ උප්පත්තියේ ඉඳලා තියෙන ඌ කැටි කරගත්ත ආශාවක් වෙන්න පුළුවන්. එතකොට ඒක කුඩා කාලේ වුණත් ඒ දේවල් වලට රුකුල් දෙන ඒවා පෙනිපෙනී තව මාර්ගයකට යොමු කිරීම හරහා ලොකු අවැඩදායක දේවල් සිද්ධ වෙච්ච තැන් අපි දකිනවා. සමහර අයට ඒ තමන් ආස කරන කාර්යයන් වල නිරත වෙන්න නැතිකම නිසා ලොකු මානසික අවපාතයන් වලට මුහුණ දෙච්ච දරුවෝ තරුණියන් විදිහට සමාජගත වෙලා ඉන්න තැන් අපිට ගොඩක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් තමන්ටමයි අයහපත වෙන්නේ සහ ඒ පවුලට. ඉතින් ඒ නිසා කේන්දරයක් පරීක්ෂා කිරීමේදී විශේෂයෙන් මේක දැන් අලුතෙන් දරුවෙක් ඉපදිලා කේන්දරයක් හදන්න යනවනේ. එතකොට ඒ දරුවගේ නමට අකුරු ගන්නවා. එතකොට ඒ සාමාන්‍ය සරල විස්තරයක් ඒ කාලවකවානුවේ දැනගන්නවනේ කුඩා වයසේදී. අන්න ඒ කාලයේදීම ඒ ළමයාගේ නැත්තම් ඒ දරුවගේ ඉදිරි අනාගතය මොන වගේ පැත්තකින්ද පෙන්눔 කරන්න කියන දේ තහවුරු කරගන්නවා නම් මම හිතනවා ගොඩක් හොඳයි කියලා. මොකද එතකොට ඒ දෙමාපියන්ට තියෙනවා යම්කිසි අදහසක් මෙන්න මේ පැත්තට යොමු කරන්න ඕනේ. මේ හා සම්බන්ධ දේවලුයි දරුවට එන්නට ඕන. එතකොට ඒ අනුව අර කිසිවක් නොකර කිසිම ගුරුහරුකමක් ඒ පැත්තෙන් නොලබා කටයුතු කරන දෙමව්පියෝ දෙන්නෙකුට වඩා අර වගේ ඒ පිළිබඳව දැනගෙන කටයුතු කරන පවුලක දරුවෙක් ගොඩක් සාර්ථක භාවය ලබනවා. ඉතින් ජන්ම පත්‍රයකට කොයිතරම් දුරට අපේ අනාගතය වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවද? මේ ග්‍රහ පිහිටීම කොයිතරම් සුභාසුභ විදිහට බලපානවද කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අපි අද මේ කතා බහ කරන්නේ. ඒ වගේම ඔබේ කේන්ද්‍රය පරීක්ෂා කර ගැනීම හැකියාවක් වුණ අද දවසේදීත් ඔබට තියෙනවා. කතා කරන්න පුළුවන් අපේ සුපුරුදු දුරකථන අංකයට 0115 299 299ට 0115 299 299 කියන දුරකථන අංකය මෙතන සිට ඔබට විවෘත වෙලා තියෙනවා. ඔබේ කේන්ද්‍ර පරීක්ෂාව සිදු කර ගන්න. හොඳයි. අපි කතා බහ කරමින් හිටපු මාතෘකාවට ආයමත් එන්න හේතුවා. දැන් ග්‍රහ පිහිටීම ගැන කතා කරනකොට අපි අහලා තියෙනවා රාහු සහ කේතු. මේ කියන ග්‍රහයන් දෙදෙනා හැර අනෙක් ග්‍රහයන් 9 දෙනාව නවග්‍රහයන් අතරින් මේ ඔය
අපේ කේන්ද්‍රය තුළ විවිධ ස්ථානවල හිට ගන්නවා කියලා. එතකොට මේ ඒක සුභාසුභ විදියට බලපානවා කියලාත් අපි අහලා තියෙනවා. කොහොමද මේ කාරණේ සිද්ධ වෙන්නේ කියන දේත් අපි කතා කරමු. ඔව් දැන් අපි ගොඩක් අය දැන් ওই සෙනසුරුට රාහුට කේතුට ලේබල් අලවලා තියෙනවනේ. අයහපත් අසුභදායක නැත්නම් බාධක එහෙමත් නැත්නම් පීඩාකාරී ග්‍රහ විදියට රාහු කියන ග්‍රහය හරියට අපිව ඇවිද්දවනවා කියනවා. ඔයගේ විවිධ කතා තියෙනවා. ඔව්. එතකොට මේ ජයනේ එහෙම වුණාට ග්‍රහයන්ගේ බලවත් භාවයේ තියෙනවා නම් කේන්දරේ. ඔන්න ඔතන තමයි ගොඩක් අය සැලකිලිමත් නොවන තැන පිටින් බලලා ඒක පිළිබඳ තීරණ තීන්දුව ගැනීම. එතකොට මේ ග්‍රහය බලවත් රාශියක තැන්පත් වෙලා ඉන්නවා නම් ග්‍රහයාගේ බලය බොහොම දීප්තිමත් නම් එතනදී ඒ ග්‍රහය අපිට අයහපතක් සලසන්නේ නැහැ. එතනදී තව කෙනෙකුට බාධකයක් වෙන ග්‍රහයෙක් තවත් කෙනෙකුට සුබ ඵලයක් උදා කරන්න පුළුවන්. දැන් සමහර අයට ගොඩාක් අයට දැන් කුජ ග්‍රහය ගත්තොත් කුජ ලේහොලවන ග්‍රහය විදිහට හරි ප්‍රකටයි. පුංචි බාධා කිරීමක් කරන්න ඕන අපිට කේන්ද්‍රයක් තියෙනවා පරීක්ෂා කරන්න ඇවිල්ලා. අබේවර්ධන මහත්මිය තමයි ඔන්න ඉන්නේ. අබේවර්ධන මහත්මයා අයිබෝවන්. අයිබෝවන් සුබ දැසනක් ඔබේ කේන්ද්‍රයේ නේද පරීක්ෂා කරගන්න අවශ්‍ය? ඔව්. හොඳයි. අපිට උපන් දිනය, උපන් වේලාව සහ රෝහල සඳහන් කරන්නකෝ. ප්‍රකාශනීය මාධ්‍ය අයිබෝවන්. ආයිබෝවන්. මම 1965 සැප්තැම්බර් 2 වෙනිදා සැප්තැම්බර් 2 වෙනිදා සවස් 3:42ට සවස 3:42ට මාතලේ සවස 3:42ට රෝහල මාතලේ ඔව් මම රෝහල නේ ගිල්ලර මාතලේදී ඔව් එතකොට විශේෂ කාරණාවක් තියනවද දැන කියා ගන්න? මට මේ ප්‍රකාශනීය මාධ්‍යයෙන් අහලා කියන්නකෝ මේ දැන් මේ පෞද්ගලික කාලේ අපල දිනනවා දුවතව ඉස්සරහට තියනවාද දැන් ඉවරයිද ඉතන කොහොමද කියලා ඔබ මකර ලග්නයෙන් ඉපදිලා තියෙන්නේ? ඔව් සාමාන්‍යයෙන් මකර ලග්න හිමියෝන්ට පොදුවේ අපිට කියන්න කාරණාවක් තියෙනවා. හැබැයි ඔබ විශේෂ සංවේදී කාරණාවක් ඇහුවානේ මේ මගේ අපල ටික ඉවරයිද කියලා තනි වචනෙන් කිව්වොත් ඔව්වා ඉවර වෙලා තියෙන්නේ මැයි 21. මේ තව දින ගානකින් ඉවරයි. එතකොට සාමාන්‍යයෙන් මකර ලග්න හිමියෝ ගැන අපි පොදුවේ අරගෙන කතා කරෝතින් මකර ලග්න හිමියන්ට මේ අවස්ථාව වන විට සෙනසුරු ඒ රාෂ්ට්‍රක තත්වයට මූණ දෙමින් පවතින කාල සීමාවක් කියලා ජයනි හරි ප්‍රකටයි. එතකොට හැබැයි ඒ පිටුපස්සේ ගොඩක් අය විශ්වාස කරගෙන ඉන්නවා අපේ ලග්නාධිපතියා හින්දා අපිට එච්චර සැරවැර කරන එකක් නැහැ. අපිව පොඩ්ඩක් ෂේප් කරලා තියාගනි කියලා. ඉතින් එතනදී අපි ප්‍රායෝගිකව දැකලා තියෙන දේ තමයි ඒක න්‍යායාත්මක වටිනාකමක් ඒ කියවනේ තිබුණා උනාට දඬුවම් පමුණුවද්දී මේ කට්ටියත් එතෙන්ට අහුවෙලා තියෙනවා. එතකොට ඒ නිසා අපිට ලොකු විශ්වාසයක් තියන්න බෑ අපේ ලග්නාධිපති අපිව ආරක්ෂා කරගනිවි කියලා. ඒ නිසා ඔබ මේ වෙලාවේ ආරක්ෂා වීම ඉතා වැදගත්. ඉතා වැදගත් වෙන්නේ කොයි පැතිවලින්ද? මම පොදුවේ කතා කරන්නේ සියලුම මකර ලග්න හිමියන්ට. තමන්ගේ ශරීරය සම්බන්ධයෙන්, ඒ කියන්නේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් සහ හදිසි අනතුරු පැත්ත සම්බන්ධයෙන් ටිකක් සැලකිලිමත් වෙන්නට ඕන. ඒ වගේම තමන්ගේ රැකියාව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නට ඕන. මානසික පීඩාකාරී තත්ත්වයේ ඒත් ගණන් ගන්න එපා. පුළුවන් තරම් තමන් අදහන්නා වූ ආගම, තමන් අදහන්නා වූ ආගමත් එක්ක ජීවත් වෙන්න, ඒ වගේම බෝධි පූජා කටයුතු කරන්න, සෙනසුරුට කරන වත් පිළිවෙත්, සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් කරන පිළිවෙත් සමුදායක් අපි හැම වැඩසටහනකම කොයියම් අවස්ථාවක හෝ මතක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒවා ඔබ සවන් දීලා ඇති මේ දේවල් පිළිපදින්න. එහෙම කරගෙන යනකොට යම්කිසි සහනයක් තියෙනවට වඩා හොඳ තත්ත්වයක් ඇති වෙනවා. එතකොට අර මහා දසාවේ අන්තර්දසාවේ සුබඵල තත්ත්වයක් තියෙනවා නම් මේ වගේ ඒ අයට ඒකේ යම්කිසි ආකාරයක සැහැල්ලුවක් තිබුණු අයහපත් අප්‍රසන්න ග්‍රහචාරය තුළ යම් ප්‍රනීත බවක් ඇති වෙන්නට නියමිත වෙනවා. ඉතින් ඒ නිසා සුබදායක විදිහට හැමදේම දකින්න, ප්‍රතිකර්ම කිරීම තුළින් ජීවිතයට සැනසීමක් උදා කර ගැනීම සුබයි නැත්නම් හොඳයි කියන දේ තමයි සියලුම මකර ලග්න හිමියන්ට මතක් කරන්නට තියෙන්නේ. ඔව්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒ කේන්ද්‍රයේ පරීක්ෂාව තුළින් කොයි විදිහට අපලකාරී තත්ත්වයන් තියෙන සහ මේ දේවල් සමනය කරගන්න කියන කාරණේ මතක් කළේ. ඒ වගේම ඔබටත් පුළුවන්කම තියෙන අපිට කතා කරන්න ඉක්මනින්ම 0115 299 කියන දුරකථන අංකයට. 0115 කියන දුරකථන අංකයෙන් අපි සූදානම්ින් ඉන්නවා කේන්ද්‍රයට අනුව ඔබේ ලග්න පලාපල ඒ වගේම කොයි විදිහටද ඔබේ අනාගතය තුළ සුභ තත්ත්ව
තියෙන කියන කාරණේ සම්බන්ධයෙන් කතා කරන්න. අපි හැම වෙලාවකම කැමති සුබ දේවල් සිද්ධ වෙනවට. අපි කවදාවත් කැමති නෑ අසුබ දේවල් සිද්ධ වෙනවට. මොකද මේ කවුරු හරි කෙනෙක් අපිට ජීවිතේ ඉස්සරහට හම්බුණත් ඔය දැන් අලුතෙන් ගමනක් යන්න පිටත් වෙනකොට ඒකටත් අපි කැමති හරි සුබ කෙනෙක් හම්බ වෙනවා නම් මුළු දවසම සාර්ථක කරගන්න. ඕකේ තමයි ජීවිතේම සාර්ථක කරගන්න අසුබ දේවල් නොවි සුබ දේවල්ම වෙනවා නම් වෙන්න පුළුවන් කියන කාරණේ. නමුත් අර අපි කරපු පව්පින් එක්ක අපිට ඒ දේවල් වලදී ග්‍රහචාර පිහිටීම ගැන අපිට බොහෝ දේ හිතන්න වෙනවා. අපි නැවැත්තුවේ ලේබල් අලවලා තියෙනවා ග්‍රහයන්ට. අන්න එතනින් තමයි අපි නැවැත්තුවේ. එතකොට ඒ ග්‍රහයන් සමහර වෙලාවට අපේ කේන්දරයේ බොහොම බල සම්පන්න භාවයෙන් තැම්පත් වෙලා අපිට රාජයෝගකාරක ස්වභාවයන් උදා කරලා තියෙන්නට පුළුවන්. ඒ නිසා මතු පිටින් කීයටවත් හිතන්න නරකයි මට රාහු යන්නේ මට සෙනසුරු යන්නේ මට අයහපත් කියලා. ඒක ගැඹුරින් ඒ වගේම භාව කේන්ද්‍ර ක්‍රමයට අනුව පරීක්ෂා කිරීම තුලින් තමයි ජයන්නේ අපිට හොඳ උත්තරයකට සාර්ථක උත්තරයකට යන්න පුළුවන් වෙන්නේ. එතකොට සමහර විටක අපි දන්නේ නැහැ අපි සාමාන්‍ය විදිහට අපේ වැඩ කරගෙන යනවා කේන්දරේ ඊටාම හොඳ කාල සීමාවක් ගත වෙලා තියෙනවා. අපිට අපි දන්නේ නැහැ එච්චර වටින කාලයක් යනවා කියලා. හරි විදිහට ඒක දැනගෙන කටයුතු කරා නම් ඒ පුද්ගලයා ඒ කාල සීමාව ඊට වඩා ඉහළකට යන්නත් තිබ්බා. ඉතින් අනවබෝධයෙන් වැඩ කරන අවස්ථාවත් අපි ඒ වගේ ගොඩක් දකිනවා. ඉතින් ඒ නිසා අර කරපු දේවල් ටික තමයි කේන්දරේ අන්තර්ගත වෙන්නේ. එතකොට ඒක පිළිබඳ යම් කිසි ආකාරයකට දැන කියා ගැනීම තුළින් අවබෝධයක් ලබා ගැනීම තුළින් ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. දැන් ගොඩක් දැන් තව ඕකේ අනිත් පැත්ත තියෙනවා. කේන්දරය සටහන තුලටම ඇතුල් වෙලා හැමදේම ඒකට මුල් කරගෙන සලකන ස්වභාවය. හැම කටයුත්තක්ම හැම දෙයක්ම සමහර වෙලාවට ඒක මත්තම ජීවත් වෙන ස්වභාවය. සමහරවල් මේ කාල සීමාවක් ගෙවෙනකන් ඇඟිලි ගන්නනවා දවස් ගන්නනවා මේ කාලෙ මෙච්චර මෙහෙම තියෙනවා ඒත් ඒ රාශියට අනු ඔක්කොම හරියයිනි කියලා බලාගෙන ඉන්නවා මොකුත් වැඩක් කරන්න අනිවාර්යෙන් එන්නේ දීන මානසිකත්වයට යන්න එපා කියන එක මම හැමදාම මතක් කරනවා. කේන්ද්‍ර සටහන කියන්නේ සහ මේ ජ්‍යොතිෂ විෂය ධාරාවක් විදිහට පවතින්නේ ඒකෙන් ඔබට ආලෝකයක් ඔබේ ජීවිතයට යම්කිසි විනිවිද භාවයක් ගන්න විතරයි. ඒකෙන් ගන්න තියෙන ඵල ප්‍රයෝජනය ඒ සීමාවකට විතරයි ගන්නට ඕනේ. විටමින් උනත් ජයනි වැඩිපුර ගත්තාම මොකද වෙන්නේ? ඒක අයහපත් විදිහට බලපානවා. ඉතින් ඒ නිසා යහපත් ආකාරයට ඒ දේ එකතු කරගෙන ජීවිතය ආලෝකමත් කර ගැනීම තමයි අපි හැම වෙලාවකම හිතලා කරන්නට ඕන. ඔව්. ඉතින් ඒ කාරණේ හැම වැදගත් වෙනකොට දැන් අපිට තවත් දුරකථන නමතුමක් තියෙනවා. හිරුෂණී මහත්මිය අපිත් එක්ක ඉන්නවා. ආයිබෝන් සුබදැසනක්. සුබදැසනක්. ඔව් අපිට කියන්නකෝ ඔබේ උපන්දිනේ උපන් වේලාව? මම 1989 1/7 පළවෙනි මාසේ 7 වෙනිදා. ඔව්. පළවෙනි මාසේ 7 වෙනිදා අපිට උපන් වේලාවත් සඳහන් කරන්නකෝ. දහවල් 12:36ට. දහවල් 12:36ට. රෝහල? රෝහල කාසල් රෝහල් කොළඹ. හරි. විශේෂ කාරණාවක් තියෙනවද දැන කියා ගන්න අපිට ඒ පිළිබඳවත් කියන්නකෝ. ඔව් එහෙම නෑ මේ මට පොඩ අනාගතේ ගැන ටිකක් දැනගන්න පුළුවන් ද අපල තත්ත්වයක් තියෙනවද? හොඳයි. අපිට නර්මදා මහත්මිය සඳහන් කරන්න පුළුවන්ද කොහොමද? ඔව් ජයනි මම විස්තර ලබා ගැනීමෙන් ඉන්නේ අපිට ලග්නය ඇවිත් තියෙනවා මේෂු ලග්නයද? ඔව් මගේ හැබැයි මේ මහත්මිය කියන්නේ උපන් වෙලාවේ තියෙන මීන ලග්නය තමයි. ඔව් අංශක ප්‍රමාණයකින් වෙනසක් වෙලා තියෙනවා. මේෂ ලග්නය උදා වෙලා අංශක 2යි කලා 36ක් ගත වූ තැන තමයි ඔබතුමිය ඉපදිලා තියෙන්නේ. එතකොට මීන ලග්නය ගෙවිලා මීන ලග්නය උදා වෙච්ච කොටස ගෙවිලා මේෂ ලග්නය උදා වුණා පමණයි ඔබතුමිය ඉපදෙනකොට. ඒ නිසා නිවැරදි ලග්නය වෙන්නට ඕන මේෂ ලග්නය. දැන් එතකොට අපි දසාව පිළිබඳ සාමාන්‍ය විස්තරයක් නෙවෙයි. එතකොට මේෂ ලග්නයට අනුව ගත්තාම දැනට කුජ මහ දසාවේ රාහුගේ අතුරු දසාව ගත වෙනවා. එතකොට රාහු 2021 7:27 ඉවර වෙලා බ්‍රහස්පති අතුරු දසාවට පාත්‍ර වෙනවා. දැන් සාමාන්‍යයෙන් කෙනෙකුගේ කේන්ද්‍රයක බ්‍රහස්පතිගේ කාලයක් ගත්තාම බොහොම වාසනාවන්ත සුබදායක කාලයක් වෙනවා. මොකද බ්‍රහස්පති ඕනිම කෙනෙකුට ලොකුවට අපල උපද්‍රව උදා කරන ග්‍රහයෙක් නෙමෙයි ජයනි. දැන් සෙනසුරු වගේ ග්‍රහයෙක් නම් ඉන්න තැන අනුව බලවත් භාවය අනුව නීච භාවය අනුව ගොඩාක් විපත් කරදර වලට පමුණුවනවා. නමුත් බ්‍රහස්පති කියන්නේ බොහොම පොඩි ලාවට පොඩි කෙනෙක්තිල්ලක් වගේ දෙයක් තමයි අපල කාලෙකදී කරන්නේ. නැත්තම් සාමාන්‍ය විදිහට ඉතින් තමන්ගේ වැඩ කරගෙන යන්න පුළුවන් කාලයක්. එතකොට මේ කේන්ද්‍රයටත් බ්‍රහස්පති අතුරු දසාව උදා වෙනවා හිතානින්දට. ඒ කියන්නේ 7:27
ඉතින් ඒ නිසා ඉදිරි කාලවකවානුව සුබදායක බව අපිට කියන්නට ඕනේ. නිවැරදි කේන්දරය ඔබ සකසා ගන්න, වැරදි කේන්දරයක් භාවිතා කිරීමෙන් වළකින්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇයගේ කේන්ද්‍රය පරීක්ෂා කරගන්න පුළුවන් වුණේ. අර සමහර වෙලාවට ඉතින් ඔය ජ්‍යොතිෂ තුමන්ලා ළඟට ගියාට පස්සේ සමහර තැන් වරදින තැන් ඕනෑ තරම් තියෙනවනේ. ඉතින් ඒ වගේ ඇතිවෙච්ච තත්ත්වයක් තමයි ඉතින් ඔන්න ඔබේ කේන්ද්‍රය මෙතෙන් සිට අලුත් කරගෙන ජීවිතය අලුතින් පටන් ගන්නවා නම් ඔන්න බොහොම හොඳ කාලවකවානුවක් කියලා අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම ඔබටත් කතා කරන්න පුළුවන්කම තියෙනවා අපිට 0115 299 299 0115 කියන දුරකථන අංකයට අපිට දුරකථන අමතුමක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. අපි කතා බහ කරමින් හිටපු මාතෘකාවට එකතු වෙමු. කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම ගැන කතා කරනකොට මේ කේතු ග්‍රහය සම්බන්ධයෙන් අපි කතා කරා. ඔය කේතු ග්‍රහය පිහිටීමෙන් බොහොම තද බල විදියට අකමැති හුඟක් අය. මොකද කේතු කියලා කිව්වට පස්සේ නෑ ඒක පිහිටුවේ නැති තරමට හොඳයි කියන තැනට එනවා. අපි එතනින් කතා කරමු. ඔව් කේතුට අන්වර්ථ නාමයකුත් දාලා තියෙනනේ කිහෙතා කියලා. ඔය කේතු ලැබුවාම කේතු ග්‍රහයාගෙන් ඉපදෙනකොට කුඩා දරුවෝ ඉපදෙනකොට ගොඩක් කෙසඟ ස්වභාවයක් දක්වනවා. ඒ වගේම කේතුගේ මහදසාව යනකොට හොඳ සාමාන්‍ය පිරුණු ශරීරයක් තියෙන කෙනෙක් වුණත් ටිකක් ඇඟ අඩුවන ස්වභාවයක් ඇති වෙනවා. ඒ වගේ ඉතින් මේ ග්‍රහයන්ගේ විධික්‍රම ඒගොල්ලන්ගේ විධියෙන් අපිට ලබා දෙන ස්වභාවයක් තියෙනවා ඒ කාලරාමු ගත වෙනකොට. ඒක කෙසේ වෙතත් ජයනි කේතුට අකමැති වෙන්න හේතුව තමයි මේ කේතුගේ ටිකක් අපල උපද්‍රවයේ ටිකක් පීඩාකාරී. අනිත් අයට වඩා වෙනස්. මොකද කේතුගේ රූපකාය ජ්‍යොතිෂය දීලා තියෙන මම කලින් කතා කරලා තියෙනවා මේක. නාග ශරීරයක්. නාග ශරීරයක් තියෙනවා. හැබැයි මිනිස් හිසක් එක්කලා මේක තියෙන්නේ. එතකොට මිනිස් හිසක් කියන්නේ බුද්ධි ගෝචර භාවය වැඩි, බුද්ධිමත් භාවය වැඩි කියන එක. හැබැයි නාග ශරීරයෙන් කියවෙනවා අර අවලස්සන හමක් තියෙනවායි කියන එක. එතකොට කේතු ලැබපු කාල සීමාවේදී පුද්ගලයා බුද්ධියෙන් අනුවන කරනවා. ඔළුව දෙනවා, ඥාන ශක්තිය දෙනවා ජයනි. එතකොටනේ අපි කියන්නේ කේතු ලැබලා තියෙනවා මේ ළමයා විභාග නිකම්ම පාස් වෙයි නැත්නම් විභාග වලට බොහොම හොඳ කාලයක් කියලා, ඉගෙනීමට ගොඩක් හොඳ කාලයක් කියලා. හැබැයි එහෙම පීඩනයක් දරාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? හැමේ ස්වභාවය වෙනස් වෙනවා. හැමේ දැන් අර නාග ශරීරය හරි නැත්නම් ඕනෑම උරගයෙක්ගේ ශරීරය දැක්කහම කොරපොතු ස්වභාවය ටිකක් අවලස්සනේ අපිට අත ගන්න හිතෙන්නේ නැහැනේ නිකන්. ටිකක් අර අමුතු හැඟීමක් නේ හිතට දැනෙන්නේ. ඉතින් අන්න ඒ වගේ තමන්ගේ ලස්සනට පැහැපත්ව සිනිඳුවට තියෙන චර්මය නැත්නම් මේ හැම යම්කිසි ආකාරයකට අවලස්සන වෙන්නට හේතුභූත කාරණා ඇති කරනවා කේතු මහදසාව, කේතු මහදසාවේ කේතුගේ අතුරු දසාව වගේ යනකොට. ඔය එක කාරණාවක්. එතකොට තවත් පැතිකඩවල් තියෙනවා කේතුගේ කාල සීමාවක් යනකොට නිന്ദා පරිභවයට ලක් කරනවා. යම්කිසි ආකාරයකට කුමන හෝ හේතුවක් ඇති වෙලා පුද්ගලයාගේ නම වෙනදට වඩා සමාජගත වෙලා නින්දාවකට පමුණුවන්නට හේතුවක් ඇති කරනවා කේතුගේ කාලයකදී. එතකොට විශේෂයෙන් සමාජශීලීව කටයුතු කරන උදවිය තමන්ගේ කේන්දරේ තමන්ට කේතු යනවද? කේතු කොච්චර කාලයක් මට තියෙනවද? එහෙනම් මං හරි ප්‍රවේශමට කටයුතු කරන්න ඕනේ, සමාජයත් එක්ක හරි ප්‍රවේශමට ගනුදෙනු කරන්න ඕනේ කොච්චර කාලයක් යනකන්ද මේ වගේ දේවල් අපි නොහිතන දේවල් ඒවා දැනගෙන කටයුතු කරන එක ඉතාම වටිනවා. තව තියෙනවා කියන්න. එතකොට කේතු ගැන කියනකොට ජයනේ තවත් කාරණා තියෙනවා. එතකොට මම කිව්ව කාරණා දෙකෙන් එකක් මම කිව්වා නින්දාවට පත් කරනවා, ඒ වගේම මේ හැමේ රෝග ඇති කරනවන්න සුළුයි කියලා. එතකොට නඩුහබ නීති ප්‍රශ්න එහෙම නැත්නම් හදිසි අනතුරු මේ දේවලුත් මේ කේතු විශ්ෙන් උදා කරනවා. දැන් මේ කියපු කාරණා ඔක්කොම ගැන හිතලා බලන්න ජයනි. මේ හැම දෙයක්ම තුලින් වෙන්නේ මිනිස්සයා පැත්තකට කරලා තියෙන එක නෙවෙයිද? හැමදේම දැන් බලන්න හදිසි අනතුරක් වුණොත් වෛද්‍යවරයාගේ උපදෙස් අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ කියන්නෙම එළියට මේ වැඩි එළියට පහළියට යන්න එපා, එක් තැන් වෙලා ඉන්න. එතකොට මේ බෙහෙත් ටිකත් එක්ක එක් තැනකට වෙලා ඉන්නකොට තමයි විවේක ගන්නකොට තමයි සුවයක් ලැබෙන්නේ කියලා කියනවා. එතකොට ඒ වගේම යම්කිසි ආකාරයක නිന്ദා පරිභවයක් Tamanට ආවහම Tamanට වෙන්න වගේ සමාජගත වෙන්න බෑ. ඒ වගේ තත්ත්වයක් ඇති කරනවා. ඉතින් මේ හැම කාරණාවකින්ම ඇති කරන දේ තමයි පැත්තකට කරලා සමාජයෙන් වහලා තියෙන එක.
විරමෙන් අනතුරු ඔබ නැවතත් සිකුරාදා පියුම්බිලත් එක්ක. සිකුරාදා පියුම්බිලෙන් අපි ආරම්භ කරනකොට ඔබට මතක් කරපු කාරණාවක් තමයි සුබදවස් විශේෂාංගයට අපි වැඩි වෙලාවක් යොදා ගන්නවා කියලා. ඒ නිසා මේ අඩහෝරාවත් එකතු වෙන්නේ සුබදවස් විශේෂාංගයට. අපි කතා බහ කරමින් හිටියේ කේන්ද්‍රය තුල ග්‍රහ තත්ත්ව කොහොමද? ඔබේ ග්‍රහයන් මාරු වීම සිද්ධ වීමත් එක්ක කොයි විදිහටද සුභාසුභ තත්ත්වයන් ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ. මේ ගැන කතා බහ කරන්නට අපි ආරාධනා කරේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදිනී ප්‍රසාදිනී නර්මදා ජ්‍යොතිෂ වේදිතුමියට. ඉතින් කතා බහ කරන්න හුඟක් දේවල් තියෙනවනේ. දැන් අපි පුරා හෝරාවේදීත් අපි කතා කළා කොහොමද මේ ග්‍රහ පීඨිම සිද්ධ වෙන්නේ කියන කාරණේ. දැන් අපි පුංචි තැනක් තිබ්බා කොයි විදිහටද අර විවිධ ලග්නවලට කොහොමද මේ ග්‍රහයන් එක් ලග්නවලදී බලපාන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් කතා කරන්න. මම හිතන්නේ ඒක ගැන දැනගන්න හුඟක් කෙනෙක් කැමතියි. අපි එතනින් ඔව් දැන් හැම කෙනෙකුටම ලග්නයක් තියෙනවනේ Tamanට උරුම ලග්නයක්. ඒ ලග්නයේදී විශේෂයෙන් දැන් බලවත් භාවය Tamanට තියෙනවා නම් Tamanගේ කේන්ද්‍රය දැන් ඕනෑම කේන්ද්‍රයක් ගත්තම 4 කේන්ද්‍රස්ථානයක විශේෂයෙන් යම් යම් ග්‍රහයෝ. එතකොට බුධ ග්‍රහය, සිකුරු, බ්‍රහස්පති, එතකොට සෙනසුරුගෙනුත් රාජයෝග උදා වෙනවා. කුජ. ඒතර මේ ආදී වශයෙන් ප්‍රබල ග්‍රහයින්ගෙම තැන්පත් වීමක් තියෙනවා නම් බලවත් වෙලා නිකම් හිටියට බෑ. 1 4 7 10 කියන තැන්වල එහෙම බලවත් භාවයෙන් තැන්පත් වෙලා ඉන්නවා නම් එතන ඇතිවන පිහිටීම තමයි පංචමහා රාජයෝග වලින් එකක් නිර්මාණය වෙනවා. එතකොට කාටවත් කියන්න බෑ එතෙන්දී මේ පුද්ගලයාගේ වාසනා ගුණ බලය අඩුයි. නැත්තම් ඉදිරියට යෑමේ ගුණය අඩුයි. තමන්ගේ කටයුතු අසාර්ථක වෙනවා. ඉගෙන ගන්න බෑ. රැකියාවක් ලැබෙන්නේ නැහැ. ඕවා කතා කියන්න බෑ. එතන ඉන්න තැනත් එක්ක බොහොම බලවත් භාවයක් ඇති වෙනවා පුද්ගලයේ චරිතයට. එතකොට සාමාන්‍යයෙන් දැන් බොහොම කුඩා තැනක, ඒ කියන්නේ බොහොම දුප්පත් පවුලක කියලා අපි කියමුකෝ. එහෙම තැනක උපදිච්ච දරුවෙකුට උනත් මේ වගේ පිහිටීමක් තිබුණොත් එයාගේ ඉදිරි ගමන බොහොම ලේසියට පහසුවට සාර්ථක වෙනවා. ඒ මව් දෙමව්පියන්ට ඒ කේන්දරයේ තියෙන විදිහට සමහර විටක ලැබීම දෙන්නට බැරි වෙන්න පුළුවන්. නමුත් මොන විදියකට හෝ ඒ දරුවාගේ ඉදිරි අනාගතයට සාර්ථක පියවරක් තියන්න කොහෙන් හෝ ඉඩ අවකාශ සැලසෙන්න ගුණය. ඉතින් ඒ වගේම දැන් තවත් සමහර වෙලාවට කියන්නේ දැන් හොඳ බලවත් පිහිටීම් ඇතුව දරුවෝ ඉපදුනහන් කුඩා කාලයේදී ඒ පවුලට වාසනාව ඇති වෙනවා කියලා. ඒ කියන්නේ කෙලින්ම ඒ පියාගේ කටයුතු දියුණු වීම, පියාගේ කටයුතු වල සාර්ථකත්වය, වැඩි දියුණුව ඇති වෙනවා. එතකොට මේ කේන්ද්‍රයේ එක එක්කෙනාගේ ලග්නයෙන් ලග්නයට බලවත් ග්‍රහයෝ ගත්තොත්, දැන් මේෂ ලග්නයට කුජ බලවත් වුණොත් ඒක යහපත්. හැබැයි කල් කිරියාව හොඳ වෙන්න ඕනි. ඕනෑම ලග්නයක කෙනෙකුට ඕනෑම එහෙම දැන් අපි හිතමුකෝ පෙර පින් ටිකට තමයි කේන්ද්‍රයේ ග්‍රහයෝ බලවත් වෙලා තියෙන්නේ ජයනි. නමුත් මේ ආත්මයේදී කරන්නේ පෞල් කඩන එක නම්, යම්කිසි ආකාරයකට තව කෙනෙකුට පීඩනයට පත් කරන එක නම්, අපහාස කරන එක නම්, ඔය වගේ අර අපේ පැවැත්මට නොහොමිනා කාර්යයන් නම් කරන්නේ. අන්න එතනදී පීඩිත තත්ත්වයක් ඇති වෙනවා සහ අර ලැබීම් සහගත භාවය බොහොම කෙටි කාලයක් දීලා අහෝසි වෙලා යනවා. ඔව්. ඉතින් කේන්ද්‍රය තුළ ඒ විදිහට ඒ තත්ත්ව පිළිහිලා තියෙනකොට මේ ජයසිංහ මහත්මිය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. කේන්ද්‍රය දරුවගේ කේන්ද්‍රය පරීක්ෂා කරමින් කොහොමද අනාගතයේදී වෙලා කියන්නේ කියලා දැන කියා ගන්න. අයබෝන් සුබ දැසනක්. අයබෝන්. ඔව් අපිට කියන්නකෝ දරුවගේ උපන් දිනය සහ උපන් වේලාව? මිස් මම 2004 2004 10 වෙනි මාසේ 25. ඔව් 2004 10 25. හරි. අපිට කියන්නකෝ උපන් වේලාව? 10යි 10ට. 10යි 10. එතකොට රෝහල අපිට රෝහලත් සඳහන් කරන්න. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඳිලි පිටියේ දිස්ත්‍රික්කයේ. රත්නපුර දිස්ත්‍රික්කයේ. එතකොට අපිට ඕනි 10යි 10 කියන්නේ පූර්ව භාගද අපර භාගද? උදේ වරුද හවසද? මේ නෑ රාත්‍රී. හොඳයි. විශේෂ කාරණාවක් තියෙනවද දැන කියාගෙන අපිට? රෑම් මං හිතන්නේ ඔබතුමියගේ රූපවාහිනියේ ශබ්දය ටිකක් අඩු කළොත් අපිට මේක සුපැහැදිලිව අහන්න පුළුවන්කම තියෙනවා. ඔව්. විශේෂ කාරණාවක් තියෙනවද දැන කියා ගන්න? ඔව් මට ඕනේ මගේ දරුවා මේ නිවර සාමාන්‍ය පෙළ ලිව්වා. මේ ප්‍රතිඵලය නැසන් ඉන්නේ සාමාන්‍ය පෙළ. මොන අංශයෙන්ද කරන්න ඕනේ කියලා මගේ දරුවා ගැන මට හිතක් දැනගන්න. හොඳයි. උසස් පෙළ කොයි අංශයෙන්ද කරන්න ඕනේ කියන කාරණේ තමයි දැන කියා ගන්න ඕනේ කියලා කියන්නේ. ඔව් මීන ලග්නයෙන් ඉපදිලා තියෙන්නේ. මේ මිථුන ලග්නයෙන් ඉපදිලා තියෙන්නේ? මිථුන නෙවෙයි මකර.
මිථුන ලග්නය වෙන්නට ඕනේ. අපි අහපව විස්තර ටික පරීක්ෂා කරගමු. 2004 ඔක්තෝබර් 25 නේද? ඔව් ඔක්තෝබර් 25 10යි 25 10 නෙමෙයිද? 10යි 25. ඔව් අපි බලමු එහෙනම් 10යි විනාඩි 20 10 පසුවේ විනාඩි 25. ඔව් මට කියන්නකෝ දැන් උපන් දිනය හරියටම සඳහන් කරන්න අපිට 2004 10යි 25 2004 10 වෙනි මාසේ 25 තමයි උපන් දිනය. ඔව් උපන් දිනේ හරි. වෙලාව? උපන් වේලාව? වේලාව 10යි 10 10යි 10 රාත්‍රී 10යි 10. ඔව් රාත්‍රී 10යි 10. හොඳයි. රාත්‍රී 10යි 10ට. ඒතර ජයනි අපේ විස්තරේ හරි. ලැබිලා තියෙන තොරතුරු නම් නිවැරදි. ඔව් මිථුන ලග්නය වෙන්නට ඕන. මිථුන ලග්නය නිවැරදි ලග්නය. එතකොට අපි ඒකට අනුව තොරතුරු ගත්තාම ඉදිරියට දැන් සාමාන්‍ය කෙනෙකුගේ කේන්ද්‍රයක 10 වෙනි කර්මස්ථානයේ අනුව තමයි මේ ජයනි අපි මේ එයාගේ රැකියා ශාස්ත්‍රය නැත්නම් ඉදිරියේදී යොමු විය යුතු පුංචි බාධා කිරීමක් කරනවා. දැන් අර කේන්ද්‍රය පරීක්ෂා කරමින් අපිට බලලා අපිට ආයිමත් දුරකථන නම්බරක් ලබා දෙන්න කියමු නේද? දැන් අපිට ලැබුණු ලග්නයත් එක්ක බලනකොට අපිට නිවැරදි ලග්නයක් නෙවෙයි ලැබුණේ. එහෙම නැත්නම් ඇයගේ තියෙන කේන්ද්‍ර පරීක්ෂාවත් ආයිමත් සිදු කරලා අපිට ආයිමත් දුරකථන නම්බරක් ඔබට ලබා දෙන්න කියන කාරණේ මතක් කරන්න ඕනේ. ඒ වගේම ඕනෑම කෙනෙකුට අපිට කතා කරන්න පුළුවන්කම තියෙන ඔබේ කේන්ද්‍රය පරීක්ෂා කරගන්න 0115 299 299 කියන දුරකථන අංකය විවෘත වෙලා තියෙනවා. හොඳයි. ඒ කාරණේ විදිහට කතා කරන අතරතුරේදී දැන් අපි කතා බහ කරමින් හිටියේ කොහොමද මේ ලග්නයට අනුව මේ ග්‍රහයන්ගේ පිහිටීම සිද්ධ වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අපි රාජයෝග ගැන කතා කළා. විවිධ විදිහට අපිට මේ දේවල් බලපාන්නේ කොහොමද කියන කාරණේ කතා කළා. දැන් ඕනෑතරම් අඩු තැනක හිටියත් හොඳ තැනකට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. දැන් ඕනෑතරම් තියෙන හුඟක් තැන්වලදී අපිට තියෙන අපි ඒ තැන හොයාගන්නේ නැහැ. අපි අඳුරගන්නේ නැහැ. අන්න ඒ කාරණේ තමයි අපි හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අපි අතරින්ම අපේ කතාව ආරම්භ කරමු. ඔව් එතකොට ඒ විවිධ ලග්නවලට තමන්ගේ අධිපති ග්‍රහයන් බලවත් වෙලා ඉන්නකොට මේ ජයනි ඒ තත්ත්වය උදා වෙනවා. එතකොට දැන් කේන්ද්‍රය තුල දැන් කිසිම ග්‍රහයක් බලවත් නැත්තම් අපි හිතමු ඇත්තටම රාජයෝගිකුත් නැහැ, පරිවර්තන යෝගිකුත් නැහැ, වෙන මොකක්වත් ඇත්තෙත් නැහැ. සාමාන්‍ය විදිහට ග්‍රහය පිහිටලා ඉන්න. සාමාන්‍යයෙන් බැලුවොතින් පේන්නේ නිකන් සාමාන්‍ය ජීවිතයක්. හැබැයි මේ පුද්ගලයා කුමන හෝ දෙයක් නිසා උප්පත්තියේ ඉඳන් කුසල කර්ම රැස් කරන කෙනෙක් නම්, ගොඩාක් පින්දහම් කරන කෙනෙක් නම්, ඒ වගේම මෛත්‍රිය පතුරවන කෙනෙක් නම්, අන් අයට හොඳක් කරන කෙනෙක් නම් ඒ පුද්ගලයාගේ කේන්ද්‍රයේ ඒ බලවත් භාවය හෝ යම් කිසි ආකාරයකට සාමාන්‍ය ග්‍රහ පිහිටීමක් තිබ්බා වුණත් එයාගේ ගමන බොහොම සාර්ථකව යන්න පුළුවන් වෙනවා. ගොඩාක් වෙලාවට මම කියන්නේ ඒකයි කරන කියන දේවල් තමයි කේන්ද්‍රයක බලවත් වෙන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි කේන්ද්‍රවලට තමන්ගේ ලග්නයට අධිපති ග්‍රහය බලවත් නම් අපි දල වශයෙන් කියමු මේ වගේ තත්වයන් තියෙනවා නම් මෙහෙම සුබදායකයි කියලා. දැන් මේෂ ලග්නයට අපි කිව්වහම කුජ ග්‍රහය බලවත් නම් හොඳයි. වෘෂභ ලග්නයට ගත්තොත් සිකුරු ග්‍රහය බලවත් නම් එතෙන්දී ප්‍රමුඛතා මේ මට්ටමේ සැලකෙනවා. ඊළඟට මිථුන ලග්නයට ගත්තොත් බුධ බලවත් නම් අධ්‍යාපන ශාස්ත්‍රයේ ගොඩක් ඉහළට යන්න පුළුවන්කම ඇති කරනවා. ඒ වගේම තමන්ගේ කටයුතු රැකියා ශාස්ත්‍රයන් වල දියුණුව, විදේශගත වීම ඔය වගේ කරුණු කාරණා ඒ අයට දෙනවා. ඔව්. ඉතින් ලග්න කිහිපයක් තියෙනවා තව මත අපිට කියන්න. ඉන් අනතුරුව අපි කියන සෝදානම් වෙන මේ දුරකථන මුතුන් පස්සේ. අජිත් මහත්මයා අපිත් එක්ක ඉන්නවා. අයිබෝවන් සුබෝදෑසනක්. අයිබෝවන්. ඔව් අජිත් මහත්මයා අපිට කියන්නකෝ ඔබේ උපන් දිනේ උපන් වේලාව? 1966 අගෝස්තු 1 වෙනිදා. අගෝස්තු 1 වෙනිදාද? අගෝස්තු 1 වෙනිදා නේද? පැහැදිලි නෑ ඔබේ දුරකථනය අපිට. 1966 8 වෙනි මාසේ 1 වෙනිදා. හවස 1:22ට. සවස 1:22ට අපිට රෝහලත් සඳහන් කරන්නකෝ. ගම්පහ දිස්ත්‍රික්කයේ. විශේෂ කාරණාවක් තියනවද දැන කියා ගන්න අපිට ඒ පිළිබඳවත් කියන්නකෝ. ග්‍රහ තත්වයක් එක කොහොමද බලපාන්නේ කියන කාර්යය දැන කියා ගන්න තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. එතකොට වෘශ්චික ලග්නයෙන් ඉපදිලා තියෙන්නේ?
උෂ්ණක ලග්නය. නිවැරදි. එතකොට සාමාන්‍යයෙන් ඉදිරි තත්ත්වය ගැන කතා කරනකොට මේ ජයනි කෙනෙකුට මේ කේන්ද්‍ර සටහන තුල අපි බලනවා ඕනෑම කෙනෙකුගේ ඉදිරි ග්‍රහ තත්ත්වය නිරීක්ෂණය කරනකොට මෙයාට ගතවන මහදශාව අන්තර්දශාව මොකක්ද කියන එක. එතකොට මහදශාවේ අන්තර්දශාවේ බලවත් භාවයක් තියෙනවා නම් අපිට පැහැදිලිව කියන්නට පුළුවන් ඒ පුද්ගලයා කරන්න තියෙන වැඩ ටික සාර්ථක කරගන්න පුළුවන්. ව්‍යාපාරයක් කරනවා නම් ඒක සාර්ථක වෙනවා. එහෙම නැත්නම් විදේශගත වීමක් බලාපොරොත්තු වෙනවා නම් ඒක යහපත් කරගන්න පුළුවන්. ඉතින් මේ කාලේ නම් ප්‍රායෝගික නෑනේ. ඉතින් කොහොම වුණත් තමන්ගේ අරමුණු බලාපොරොත්තු කරා ලේසියෙන් යන්න පුළුවන් කාලපකවානුවක් උදා වෙනවා කියලා. එතකොට දැන් මේ කේන්ද්‍රය ගත්තාම මේක පොදුවේ ඔබටත් අදාළ කරගන්න මම මේ කියන කරුණු කාරණා විශේෂයෙන් දැන් මෙතන ගත වෙනවා සෙනසුරු මහදශාවේ සිකුරුගේ අතුරු දශාව. දැන් තව අපි එක එකතු වෙලා ඇති මේ සෙනසුරු මහදශාවේ සිකුරු අතුරු දශාව ගත වෙන උදවිය. සාමාන්‍යයෙන් කේන්දරේ සෙනසුරු කියන්නේ ටිකක් පීඩාකාරී ග්‍රහයෙක්, පීඩන තත්ත්වයන් එල්ල කරන ග්‍රහයෙක්. මේ කේන්දරේ ඉන්න තැන අසුබයි. එතකොට සෙනසුරුගෙන් එල්ල වෙන්නේ එක්තරා විදිහක පීඩනයක්. වැඩ කටයුතු වලට බාධකයක්. කෙනෙකුගේ ඉස්සරහට යනකොට කකුලෙන් අදින ස්වභාවය සෙනසුරු තුල තියෙනවා. හැබැයි ඒකට උදව් කරන කෙනෙක් නෙමෙයි අතුරු දශාව. සිකුරු. සිකුරු කරන්නේ හැම වෙලේම පුද්ගලයාට සැපයට හේතුවක් නිර්මාණය කරන එක. එතකොට 50% තමයි තියෙන්නේ. කෙනෙක් සෙනසුරු මහදශාවත් සිකුරු අතුරු දශාවත් යනවා කියන්නේ ඒ පුද්ගලයා බාධක දිනනවා කියන එක. බාධක ජයග්‍රහණය කරනවා කියන එක. ඉතින් ඒ නිසා ඔබටත් ඒ වගේ කාලවකවානුවක් උදා වෙලා තියෙන්නේ සෙනසුරුට පිළියම් කරගන්න. එතකොට තියෙන බාධකත් අඩු වෙලා ඉදිරි බලාපොරොත්තු සාර්ථක වේ. අසනීප රෝග පීඩා සුවය ඒ සියලු දේ ලැබේවි. මොකද බොහොම කෙටි කාලයක් තව ලැබලා ඉදිරියට ඒක කාල සීමාවක් බලපවත්වනවා දිගට. ඔව්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ජන්මපත්‍රයේ පරීක්ෂාව තුළින් අනාගතයේ කොයි විදිහටද සාර්ථක කරලා තියෙන්නේ. ඒ වගේම සුභාසුභ තත්ත්ව බලපාලා තියෙන කියන කාරණේ අපි ඔබට මතක් කරේ. ඒ වගේම දුරකථන නමතුමක් ලබා දෙන්න ඔබටත් පුළුවන්කම තියෙනවා. 0115 කියන දුරකථන අංකයට 0115 කියන දුරකථන අංකයට දුරකථන නමතුමක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. අපි කතා බහ කරමින් හිටපු මාතෘකාවට තමයි ආයෙමත් යොමු වෙන්න සූදානම් වෙන්නේ. අපි කතා කළේ කේන්ද්‍රය තුල ග්‍රහ පිහිටීම සම්බන්ධයෙන් තමයි අපේ මාතෘකාව. නමුත් දුරකථන නමතුමට යන්න කලින් අපි කතා කළේ කොහොමද ලග්නවලට මේ ග්‍රහයන්ගේ බලපෑම් සිද්ධ වෙන්නේ සහ එක් එක් ලග්නවලට අනුව කොහොමද ග්‍රහ පිහිටීම සිද්ධ වෙන්නේ කියන කාරණේ. අපි ලග්න කීපයක් තව තියෙනවා. අපි ගැනත් කිව්වා. ඔව් අපි මිථුන ගැන කිව්වා. අපිට කටක ලග්නය ගැන කතා කරනකොට කටක ලග්නයේට චන්ද්‍රයාගේ බලවත් වීම විශේෂයෙන් සැලකනවා. මොකද තමන්ගේ ලග්නාධිපතිය නිසා. එතකොට ඒ ලග්නාධිපතිය හොඳ තැනක දැන් රැකියා ස්ථානයේ බලවත් වෙලා හිටියොත් විශේෂයෙන් ලේසියට පහසුවට මුදල් උපයන්න පුළුවන් රැකියාවක් හම්බ වෙනවා. එතකොට හතරවැන්නට වෙලා හිටියොත් විදේශගත වීමක් බොහොම අගයට ලේසියට කරන්න හම්බ වෙනවා. එතකොට ඒ වගේ පිහිටීම අනුවත් මේක කීප පැත්තකට බෙදිලා යනවා. සරල අදහසක් ඔබට දෙන්න මේක තේරුම් ගැනීමේ පහසුව තකා. දැන් අපි කියන දේවල් තව තැනක තියෙන ග්‍රහයෙක්ගේ ඇල්ම බැල්ම නිසා කැපිලා යන්නත් ඉඩකඩක් තියෙනවා. ඒ නිසා මේක හරි සංකීර්ණ විෂය ධාරාවක්. එකපාර තේරුම් ගන්න අමාරුයි. නමුත් මම මේ දල අදහසක් තමයි මේ අද කතා බහ තුලින් ඔබට දෙන්නේ. ඔව්. එතකොට මම කිව්වේ කටක ලග්නයට ඒ වගේ. එතකොට සිංහ ලග්නය ගත්තාම රවි බලවත් වීම තුල දැන් රවි මොනවද දෙන්නේ අපිට? කීර්තිය ධනය බලය ප්‍රසිද්ධිය ප්‍රශංසාව. එතකොට මෙන්න මේ කරුණු කාරණා ටික දෙන රවි කේන්දරයේ බලවත් නම් ඒ අය નિરાයාසයෙන් ප්‍රසිද්ධියටපත් වෙන හොඳ වෘත්තීය මාර්ගයකට අවතීර්ණ වෙන. එතකොට තමන්ට හොඳින් උපයන්න පුළුවන් මාර්ගයක් විවර වීම මේ වගේ තමන්ගේ කටයුතු ඒ පැත්තෙන් සාර්ථක භාවයටපත් වෙනවා. අර අන් අයට වඩා විශේෂත්වය තමයි ඒ අය සමාජයේ නම රඳපු අය බවට පත්වීම. එතකොට සිංහ ලග්නයෙන් කටක සිංහ කන්‍යා ඊළඟට කන්‍යා ලග්න හිමියෝ ගත්තාම ඥානකාරක බුදගේ බලවත් භාවය කේන්දරේ තියෙනවා නම් ඔන්න විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රය තුල බොහොම සාර්ථකතාව ඇති කරනවා. එතකොට රැකියාව වුණත් මේ ජයනි නිර්මාණය වෙන්නේ මොකද්ද? අර තමන්ගේ ඥානාන්විත බව මුල් කරගත්තා වූ වෘත්තිය. දැන් වෘත්තීන් උනත් එක එක විධික්‍රමයේ කරන වෘත්තීන් දෙන ටිකක් වෙහෙස මහන්සි වෙලා කරන වෘත්තීන්, දැඩි කැපවීමෙන් කරන්න ඕනි වෘත්තීන්, දැඩි පීඩනයක් මනසට දෙමින් සෑහෙන්න කල්පනාකාරීව හරි සියුම් විදිහට කරන්න ඕනි වෘත්තීන් මේ වගේ විවිධාකාර වෙනවනේ. එතකොට මේ තුන්වෙනියට කියපු පාර්ශවයට තමයි මේ අය ගොඩක් අයිති වෙන්නේ. ඒ පැත්තෙන් හොඳ ලාභයක් Tamanට ඉදිරියට යෑමක් සාර්ථකත්වයක් ඇති වෙනවා. 10 වෙනි කර්මස්ථානයේ තැන්පත් වෙලා බලවත් වෙලා හිටියොත්. ඒ වගේම
තුලා ලග්න හිමියෝ ගත්තාම සිකුරුගේ බලවත් භාවය විශේෂ කොට සලකනවා. නමුත් සෙනසුරුත් බොහොම හොඳට ලැබීම් ඇති කරනවා බලවත් වෙලා හිටියාම මේ අයට. හැබැයි මෙතෙන්දී ලග්නාධිපතිය විදිහට අපි සලකනවානේ සිකුරු. එතකොට සිකුරුගේ ඇල්ම බැල්ම තියෙනවා නම් බලවත් භාවය තියෙනවා නම් කලා ශ්‍රේෂ්ත්‍රය තුල නිරත වීම, නිර්මාණශීලී දේවල් වලට දායක වීම සහ දායක වුණාට මන්දිනේ නිකම්ම දායක වීම තුලින් ප්‍රසිද්ධියටපත් වීම. ඒක ඵලදායී විදිහට යෙදෙන්න ඕන. එතකොට සමාජයේ හොඳ තැනක් නිර්මාණය වීම. මේ වගේ දේවල් ඇති වෙනවා. ඒ වගේම ඔවුන්ටත් අර ප්‍රසිද්ධියටපත් වීම, කීර්ති නාම, නම්බු නාම ලැබීම, ඒ වගේ දේවල් පෙන්눔 කරනවා. එතකොට වෘශ්චික ලග්නය ගත්තහමත් කුජගේ බලවත් භාවය විශේෂයෙන් අපිට කතා කරන්නට ඕනේ. එතකොට මේ කුජ ග්‍රහයාගේ බලවත් භාවය විශේෂයෙන් මේ ව්‍යාපාර වගේ දේවල් වලට නෑකම් කියනවා. ව්‍යාපාර ශ්‍රේෂ්ත්‍රයට. ඒ වගේම නීති වේදයට. දැන් දක්ෂ නීතිඥවරුන්, නීතිඥවරියන් බිහි වෙලා තියෙනවා කුජ බලවත් අය. කොහොම හරි තර්ක විතර්ක කරලා තමන්ගේ පාර්ශවය දිනලම තමයි පස්ස බලන්නේ. ඉතින් ඒ වගේ නීතිවේදීන්, නීතිවේදිනියන් බිහි වෙනවා කුජ බලවත් වුණාම. හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලග්නවලට මේ සියල්ල බලපාන විදිය සම්බන්ධයෙන් අපි කතා බහ කළේ. ඉතින් අපි ඊතුරු ලග්න කීපයක් ඉක්මනින් අවසන් කරමු. ඉක්මනින් කියන්න පුළුවන් අපි යන වෘශ්චික ඊළඟට ධනු ලග්න හිමියන්ට බ්‍රහස්පතිගේ බලපෑම මේ බලවත් වීම තියෙනකොට ඔවුනුත් බොහොම ඥානකාරක විශේෂේස්ත්‍රයන් ගැඹුරු විෂය ධර්මයන් හදාරන්න පෙළඹෙනවා. ඒ තුලින් ඉදිරියට යෑම ඇති කරනවා. ඒ වගේම ගොඩාක් වෙලාවට විදේශගත වීමේ වරම් මේ අයට උරුම වෙනවා. ඒ තුලින් තමන්ගේ ජීවිත සාර්ථක වීම විශේෂයෙන් පෙන්눔 කරනවා. එතකොට මකර ලග්න හිමියෝ ගත්තාම මකර කුම්භ දෙගොල්ලම ගත්තාම ඔවුන්ට සෙනසුරුගේ නෑකම බොහොම බලවත්. මොකද තමන්ගේ අයිතිකාරය බවට පත් වෙන්නේ මේ සෙනසුරු. එතකොට සෙනසුරු වගේ ග්‍රහයක් දෙන්න ගත්තාම ජයනේ අනිත් අය දෙනවා වගේ නෙමෙයි. බොහොම බලවත් කරලා උසස් කරලා ඉහළම මට්ටමකින් තියන්න සමත් වෙනවා. එතකොට ගොඩක් අපි දැකලා තියෙනවා බලවත් වූ රාජ්‍යෝග දේශපාලන ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වීම, ව්‍යාපාර ශාස්ත්‍රයට ප්‍රවිෂ්ඨ වීම, ඒ වගේ මේ කෙටි කාලයකින් ඒවායේ ලොකු නමක් ඇති කරලා සමාජයේ ලොකු පෙරලියක් නිර්මාණය කරන චරිත තුල මේ වගේ සෙනසුරු බලවත් වීම අපි බොහෝ විට දැකලා තියෙනවා. එතකොට මීන ලග්න හිමියෝ ගත්තාම බුධ බලවත් වීමත් බ්‍රහස්පතිගේ බලවත් වීම, බුධගේ බලවත් වීම නෙමෙයි බ්‍රහස්පතිගේ බලවත් වීම මෙතෙන්දී විශේෂ කොට සලකන්නට ඕනේ. එතනත් බොහොම ඥානකාරක පැත්තට යොමු වීම සහ අර වයසට වඩා පැසුණු බුද්ධියකින් නිතරම සමාජගත වීම දකින්නට පුළුවන්. මේ අයත් උසස් අධ්‍යාපන ශාස්ත්‍රයන් තරණය කරලා බොහොම ඉහළ තත්ත්වයන් නිර්මාණය කරගන්නවා තමන්ගේ ජීවිතය තුළ. සමහර විට ආපස්ස හැරලා බැලුවාම මෙච්චර දුරක් මම මේ වගේ කෙටි කාලයකදී ආවද කියලා හිතන තරමට වික්ෂිප්ත වන සුළු ස්වභාවයේ තත්ත්වයන් ඇති වෙනවා ඒ ග්‍රහයන්ගේ බලවත් වීම හරහා. ඉතින් ওই විදිහට තමයි ලග්න 12ට ඕක යෙදෙන්නේ. හැබැයි ඕක උස් පහත් වීම, වෙනස් වීම වෙන්නට පුළුවන් අනිකුත් ග්‍රහයන්ගේ තැන්පත් වීම, බලවත් වීම සහ ඒ යෝග නිර්මාණය වෙලා කේන්ද්‍රවල තියෙනා වූ පටිපාටිය අනුව. ඔව්. ඉතින් අපි ඉදිරි සතියකදී තවත් කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නවා මේ ග්‍රහ පිහිටීම කොහොමද ලග්න වලට බලපාලා තියෙන කියන කාරණේ. මම හිතන්නේ පුරා හෝරාවකට ආසන්න කාලයක් අපිට කතා කරන්න පුළුවන් වුණා. ඔබට ජීවිතේට වැදගත් වෙන කරුණු කීපයක්ම කියන්න හැකියාවක් ලැබුණා. ඉතින් මේ ගැන කතා බහ කරන්නට අපි මැදිරියට ආරාධනා කරේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ප්‍රසාදින් නර්මදා ජ්‍යොතිෂතුමියට. බොහොමත්ම ස්තුතියි මේ ගැන කතා බහ කරන්න අපත් සමග එකතු වුණාට. ආයිබෝවන්. ආයිබෝවන්. ඒ වගේම ඔබට පුළුවන්කම තියෙනවා ඇයව සම්බන්ධ කරගන්නට තවත් වැඩිදුර තොරතුරු කතා කරන්න 0.7 121 51 424 0.7 121 51 424 කියන දුරකථන අංක ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා ඇයව සම්බන්ධ කරගන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.